समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිපක්ඛෝ වයෝමයං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පත්මා සමරනායක භාර්යාව, ජගත් සමරනායක පුතුණුවන්, විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක දුව, වෛද්‍ය චාරිකා සමරනායක දුව, මහාචාර්ය ලක්ෂ්මන් ජයරත්න බෑණනුවන්, විශේෂඥ වෛද්‍ය චානක නිශ්ශංක බෑණනුවන් සහ විසාකා ගොඩගේ ලේලිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. පින්කමේ අරමුණ හැටියට තබාගත්තේ ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද මාවතේ විසූ 1984 සැප්තැම්බර් මාස 17 වන දින පරලොව සපත් වන්ට යෙදුණු චන්දසේන සමරනායක මෙතුමාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ උතුම් පුණ්‍ය කුසල් බලයෙන් එතුමාගේ භව ගමන සුවපත් වේවා. ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේ මේ පින් බලයෙන් රුහින්දි, පවනි, ලක්ෂාන් යන මුණුබුණු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන මේ රටට, ජාතියට, ආගමට, භාෂාවට වැඩ ඇති හොඳ දරුවන් වන්නට අවශ්‍ය කරන සීල ශක්තිය, ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. පරලෝකසපත් ඥාතීන් වන කේල් සිරිසේන, ලීඩා ලීලාවති, ඒ වගේම කේල් කරුණාසිරි, කේල් සුනිල්, අවුනේරිස් සමරනායක, එමලි නෝනා සමරනායක, ගොඩගේ මහත්මිය, ජයරත්න මහත්මයා සහ මෙතිනිය, එවාගේම ඥානා නිස්සංක සහ එම්.ජී. බන්දුවති ඇතුළු සියලුම සංසාරගත ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. සුජීවස්තින සහෝදරයන්ටත්, එවාගේම දූ දරුවන්ටත්, පවුලේ මුණුබුණු මිනිබිරියන්ටත්, සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත වේවා. අපල උපද්‍රව දුරු වේවා. නිරෝගී සම්පන්නිය ලැබේවා. කොවිඩ් වසංගතයේ ඉක්මනින් තුරන් වෙලා අපි සෑම සියලු දෙනාටමත්, ලෝභස සියලු දෙනාටමත් නිරෝගීව ජීවත් වන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය තෙරුවන් සරණින් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ දීඝනිකායේ 3 වෙනි කොටසේ සඳහන් වන මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව. පරිනිබ්බාන සූත්‍රය කියනකොට පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයයි මේ කියන්නේ. ඒ පරිනිර්වාණය තමයි. නමුත් පිරිනිවන් පාන්නට බුදුහාමුදුරුවෝ ගිය ගමන් මඟ පිළිබඳව කල්පනා කරනකොට පුදුමාකාර ධර්ම සංවේගයක් පින්නතුනේ ඇති වෙනවා. අන්න ඒ බඳු ලස්සන දේශනාවක් තමයි මහා පරිනිබ්බාන සූත්‍රය.
පින්නතුන් දන්නවා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් නැත්නම් බෝසත්ත්වයන් වහන්සේ නමක් බුදු වෙන්නට කලින් වැඩ ඉන්නේ පින්නතුනි තුසිත කියන දිව්‍ය ලෝකේ. එතකොට දෙවියන් ගිහිල්ලා ආරාධනා කරනවා කාලෝ යන්තේ මහාවීර uppajjamaatu කුච්චියං සදේවකං තාරයන්තෝ බුද්ධස්සවම තං පදං. කාලෝ යන්තේ මහාවීර මවුලෝ කියන්නේ මනුස්ස ලෝකේ උපදින්නට මේ කාලයයි. මේ ආරාධනාවෙන් පස්සේ ඒ මහබෝසතාණන් වහන්සේ බලනවා පංච මහා විලෝකනයක්. අපි ඒවට කියන්නේ පින්නතුනි පස් මහා බැලුම් කියලා. අපි දහම් පාසල කාලෙත් ඉගෙන ගත්තා. හැබැයි පස් මහා බැලුම් කියන්න කිව්වහම අපි තමයි ඉස්සෙල්ලම නැගිටලා කියන්නේ කොහොමද? කාලේ දීපේ දේශේ කුලේමව කියලා. නමුත් කියන්න ලේසි වුණාට මෙහි අර්ථ වශයෙන් ගත්තාම පින්නතුනි මහ පුදුමාකාරයි. ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. කාලෝ පින්නතුනි කාලය බලනවා කියලා කියන්නේ මොකද්ද? කාලය බලනවා කියන්නේ මනුස්ස ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ කොච්චර කාලයක්ද කියලා පින්නතුනි බැලීමයි. ඒ කාලය බලනකොට තියෙන්න ඕනේ එක්ක 100ට වැඩි වෙන්න ඕනේ නැත්නම් ලක්ෂයට වඩා පින්නතුනි අඩු වෙන්න ඕනේ. 100ට වැඩි වුත් ලක්ෂයට අඩු වුත් කාලවල විතරයි තථාගත ලෞතර බුදුරජාන් වහන්සේලා මේ ලෝකෙ පහළ වෙන්නේ. 100ට අඩු නම් බුදුරු පහළ වෙන්නේ නැහැ. හේතුව තමයි පින්නතුනි මේ මිනිස්සුන්ගේ කෙලෙස් බහුල කාලේ. ලක්ෂයට වඩා වැඩි නම් බුදුරු පහළ වෙන්නේ නැහැ. හේතුව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය නැත්නම් ත්‍රිලක්ෂණය මිනිස්සුන්ට පින්නතුනි වැටහෙන්නේ නැහැ. එනිසා අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ ලෝකේ උපදිනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120යි 100ට වැඩි දැන් කාලේ හරිය. කාලය ඊළඟට 2 දීපේ බලනවා. දීපේ බලනවා කියන්නේ මොකද්ද පින්නතුනි? දීපේ බලනවා කියන්නේ මේ ලෝකේ හැම දීපයකම බුදුරු පහළ වෙන්නේ නැහැ. බුදුරු පහළ වෙන්නේ ජම්බුද්දීපේ විතරයි. හේතුව තමයි මේ ලෝකේ ලස්සන මිනිස්සු ඉන්න එකම රට පින්නතුනි ඉන්දියාව. අවලස්සන මිනිස්සුත් ඉන්න ඉන්දියාවේ. දුප්පත් මිනිස්සු, පොහොසත් මිනිස්සු, ඒ වගේම දුක් විඳින මිනිස්සු, සැප විඳින මිනිස්සු මේ අන්ත දෙක නොවෙනස්ව තියෙන මේ ලෝකේ දීපයක් තියෙනවා නම් පින්නතුනි ජම්බුද්දීපේ විතරයි. ඒ බුදු රටක ඉපදුනොත් විතරයි තථාගත බුදු කෙනෙකුට ධර්මයේ පින්නතුනි ප්‍රචාරය කරන්න හරි ලේසියි. හේතුව තමයි හැම જાතියකම මිනිස්සු ඉන්නවනේ පින්නතුනි. දැන් දුකක් ගැන කියනකොට දැන් අපි හිතමුකෝ මෙහෙම බුදුවරු දුක් විඳින මිනිස්සු රටක විතර බුදුරු උපදිනවා. ඒ රටේ ඔක්කොම දුක් විඳිනවා. කිසි මිනිහෙක් සැප විඳින්නේ නැහැ පින්නතුනි. ඒ බුදු රටක ඉඳගෙන බුදුහාමුදුරුවෝ සැපයක් ගැන කීකේ බණ කිව්වට ඒ බණෙන් පින්නතුනි ඇති වැඩක් නැහැ. ඇයි? මිනිස්සු කල්පනා කරන දේනේ අපි විඳින දුක බුදුහාරු කතා කරන සැප ගැන කෝ සැප විඳින මිනිහෙක් පේන්නවත් නැහනේ. ඒ වගේම සැපවත් ජීවිත ගත කරන මිනිස්සු රටක බුදුරෙක් පහළ වෙලා වැඩක් නැහැ. මොකද ඒ බුදුහාමුදුරුවෝ සැපයක් ගැන කීකේ බණ කියනකොට ඒ මිනිස්සු කල්පනා කරනවා දෙයනේ අපි විඳින සැප දුක් දැන් බුදුහාරු දුකක් ගැන කීකේ බණ කිව්වට වැඩක් නැහැ. මොකද මිනිස්සු කල්පනා කරනවා දෙයනේ අපි විඳින සැප නමුත් බුදුහාරු කතා කරන්නේ දුක ගැන. ඒ නිසා ඒ බුදු කෙනෙක් දේශනා කරන ජාති ජරා ව්‍යාධි මරණ කියන ස්වභාවයන් මිනිස්සුන්ට පින්නතුනේ ප්‍රකටව දකින්න තියෙන්න ඕනේ. නැත්තම් මිනිස්සු ඒ කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. පිළිකාර හොල ගැන කොච්චර කිව්වත් වැඩක් නැහැ. පිළිකාර වලට ගිහිල්ලා තමයි පින්නතුනි බලන්න ඕනේ. ඒකේ தත්ත්වය ආන්නේ වගේ තමයි ජාති ජරා ව්‍යාධි මරණ කොච්චර දේශනා කළත් වැඩක් නැහැ. ඒ දේශනා කරන දේ සත්‍ය වශයෙන් මිනිස්සුන්ට පින්නතුනේ ප්‍රකටව දකින්නට තියෙන්න ඕනේ. කාලය දීපය ඊළඟට පින්නතුනි දේශේ බලනවා. මොකද දේශේ බලනවා කියන්නේ? දේශේ බලනවා කියන්නේ ඉන්දියාවෙත් පින්නතුනි හැම ප්‍රදේශයකම බුදුරු පහළ වෙන්නේ නැහැ. ඉන්දියාවේ තියෙනවා මධ්‍ය දේශය කියලා කොටසක්. අපි කියන්නේ මධ්‍ය මණ්ඩලය කියලා. දැන් බරණස තියෙන ඉන්දියාවේ මැද, බුද්ධ ගයාව තියෙන ඉන්දියාවේ මැද, විශාලාමාව තියෙන ඉන්දියාවේ මැද, සවැත්නුවර තියෙන ඉන්දියාවේ මැද, කුසිනාරාව තියෙන ඉන්දියාවේ මැද. අන්න ඒ බුදු කෙනෙකුට අයිති සියලු පූජනීය වස්තු තියෙන පින්නතුන් ඉන්දියාවේ මැද. ඔකට තමයි කියන්නේ දේශය බලනවා කියලා. කාලය, දීපය, දේශය ඊළඟට පින්නතුනි කුලය බලනවා. මොකද කුලය බලනවා කියන්නේ? බුදුහාමුදුරුවෝ කුලයක් ගැන කතා කළෙත් නෑනේ. නමුත් පින්නතුනි බුදු වෙනට කලින් කුලය බලනවා. ඒ කුලය බලන්නේ කොහොමද? එදා තියෙන උසස්සයි සම්මත කුලයේ තමයි පින්නතුනි බුදුහාමුදුරුවෝ උපදින්නේ. නැත්නම් බෝසතාණන් වහන්සේ උපදින්නේ. ඒක බලන්නේ මෙහෙමයි. දැන් බුදුර උපදින්නේ එක්ක බමුණු කුලේ නැත්නම් රාජ කුලේ. ඔය දෙකෙන් එකනේ.
දැන් රජවරු බමුණන්ට වැඳා නම් බමුණු කුලයේ තමයි පින්නතුනි උසස් කුලේ. බමුණන් රජවරුන්ට වැඳා නම් රාජ කුලයේ තමයි උසස් කුලේ. නමුත් අපේ මහ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝක දිහා බලනකොට බමුණු වදිනව රජවරුන්ට. දැන් මොකක්ද උසස් කුලේ? රාජ කුලේ. මම උපදින්න ඕනේ මොන කුලේද? රාජ කුලේ. රාජ කුලේ ඉපදිලා රාජ සම්පත් භුක්ති විඳලා රාජ සම්පත් අතහැරලා ගිහිල්ලා බුද්ධත්වයට පත් වුණොත් විතරයි මිනිස්සු මාව ගණන් ගන්නේ. නැත්තම් කිසි මිනිස්සෙක් ගණන් ගන්නෑ. පින්නතුනි දුප්පත් කුලවල කවදාවත් බුදුරු උපදින්නේ නැහැ. හේතුව තමයි දුප්පත් කුලයක ඉපදලා බුදු වෙන්නට ගියත් කවුරුත් ගණන් ගන්නෑ. බුදු වුණත් ගණන් ගන්නෑ. ඇයි එදාට කියන්නේ මොකුත් නැතුව බුදු වෙන්න ගියා. මොකුත් නැත නිසා බුදු වෙන්න ගිහිල්ලා. එහෙමයි කියන්නේ. අර සල්ලි තියෙන පොහොසත් පවුලකින් ගිහිල්ලා බුද්ධත්වයට පත් වුණාම අනිත් ඇත්තෝ කල්පනා කරනවා සිද්ධාර්ථ කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා 3ක සැපත් දාලා බුදු වෙන්න යන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? අන්න එතකොට තියෙන මිනිස්සයත් යනවා නැති මිනිස්සයත් යනවා. මේ කවුරුත් යනවා පින්නතුනි භාගතුන් වහන්සේ කාවට. අර නැති පවුලකින් ගිහිල්ලා බුදු වුණොත් පින්නතුනි කවුරුත් ගණන් ගන්නෑ. කෙටියෙන්ම කියනවා නම් කාලය බැලුවා, දීපේ බැලුවා, දේශේ බැලුවා, කුලේ බැලුවා, ඊළඟට පින්නතුනි අම්මා බලනවා. මගේ මව අම්මා මහා මායා දේවියයි බැලුවේ අම්මට කොච්චර ආශි තියෙනවද? බලනකොට මහා මායා දේවියට ආශි තිබුණ පින්නු දවස් 300කුත් දවස් 7ක්. දවස් 300 තමයි මම මව කුසේ ඉන්න කාලේ. දවස් 7 තමයි මම මව කුසින් බිහි වෙලා මේ ලෝකේ අම්මා ඉන්න කාලේ. පින්නතුන් දන්නවා බුදු කෙනෙක් ඉපදුණු ඝර භාෂයක තව දරුවෙකුට උපදින්න කවදාවත් පින්නතුනි වාසනාව නැහැ. ඒ නිසා තමයි අම්මා දවස් 7ක් යනකොට පින්නතුනි කරුණිය කරන්නේ. බෝසත් මව වැඩි ආයුෂ භුක්ති විඳින්නේ නැහැ පින්නතුනි කරුණිය කරනවා. ඒක ලෝක ධර්මතාවයක්. අපේ බුදුහාමුදුර විතරක් නෙවෙයි ලෝකෙට පහළ වුණු ඒ වගේ ලෝකේ මතු පහළ වෙන ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මෑණියොත් ඒ වගේ තමයි පින්නතුනි ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලේ. එතකොට ඒ මව් කුසේ නැත්තම් ඒ බෝසත් කුසේ පින්නතුනි බෝසත් අම්මගේ කුසේ තව නංගි කෙනෙකුටවත් මල්ලි කෙනෙකුටවත් පින්නතුනි අවස්ථාව නැහැ. ඒ නිසා දවස් 7කට යන්න නැති වෙනවා. ඒ වගේම තමයි බෝසත් කුමරයෙක් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ පළමු කොට පින්නතුනි පිළිගන්නේ දෙවියන් විසින්. දෙවියන් විසින් පිළි අරගෙන අම්මාට කියනවා දේවිනි සතුට වෙන්න නුඹට මහේ ශාක්‍ය පුතෙක් ඉපදුනා කියලා. දෙවියන් විසින් පළමු කොට පිළි අරගෙන ඉන්පසු තමයි පින්නතුනි ඒ දරුවා මේ දෙවියන් විසින් පිළි අරගෙන තමයි ඉන් අනතුරුව මිනිස්සුන්ට පින්නතුනි දරුවා දෙන්නේ. අන්න ඒ බඳු බොහෝම ලස්සන උපතක් සිද්ධ වුණු සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පින්නතුනි එදා ජේතවනාරාම වැඩ ඉන්න වෙලාවක ආනන්ද හාමුදුරුවන්ට කතා කළා කියනවා ආනන්ද අපි යමු ගිජ්ජකූට පර්වතයට. ගිජ්ජ කියන්නේ පින්නතුනි ගිජුලිහිණියට. කූට කියලා කියන්නේ පර්වතයට. ඒ පර්වතේ බැලුබැලුමට පේන ගිජුලිහිණියගේ ඔළුවක් වගේ. අදත් එහෙමයි. ඉතින් ওই ගිජ්ජකූට පර්වතයේ මුදුනේ පින්නතුන් දකින්න නැති ගල් කුටියක් තියෙනවා. ගියපැතු දකින්න නැති. ඊට පහලින් පින්නතුනි පඩිපෙලකුත් එක්ක බැහැලා යනකොට තව ගල් කුටියක් තියෙනවා. දෙකම ළඟ තියෙන්නේ. මේ කුටි දෙකම බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවන්ට හදලා දුන්නේ කොසල් මහ රජුරෝ. පින්නතුනි උඩ තියෙන කුටි හිටියේ වැඩ හිටියේ බුදුහාමුදුරුවෝ, පහලින් තියෙන ගල් කුටිය වැඩ හිටියේ ආනන්ද හාමුදුරුවෝ. ඉතින් පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි බුදුහාමුදුරුවෝ ජේතවනාරාමෙන් වැඩම කළේ අවසාන කාලේ. ඒ අවසාන කාලය කියන්නේ දැන් තේරුම් ගන්න ඕනේ ආයේ කවදාවත් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයට වඩින්නේ නැහැ පින්නතුනි. මේ භාගතුන් වහන්සේ ජේතවනාරාමෙන් පිට වුණු අවසාන දවසයි. ඔය ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට අජාසත් රජුරවන්ට අදහසක් ඇති වුණා මොකද්ද වජ්ජීන් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. අජාසත් රජුරු මේකකෝ වස්සකාරකේ නැමතියට කතා කළකෝ වස්සකාර මට නිකන් ඉන්නකොට අදහසක් පහළ වුණානේ මොකද්ද වජ්ජීන් එක්ක යුද්ධ කරන්න හිතුණයි කිව්වා. හැබැයි දිනයිද පරදීද කියලා කියන්න බෑ. දිනයිද පරදීද හරියටම කතාව කියන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. ඒ නිසා වස්සකාර මේ දිනවල භාගතුන් වහන්සේ වැඩ ඉන්නේ ගිජ්ජකූට පර්වතේ. නුඹ ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහගෙන එන්න වජාසත්ත වන මම වජ්ජීන් එක්ක යුද්ධ කළොත් දිනයිද පරදීද කියලා. පින්නතුනි වස්සකාර ගියා. ඒ යනකොටත් ආනන්ද හාමුදුරුවෝ පින්නතුනි බුදුහාන්ට පවන් සලනවා ගිජ්ජකූට පර්වතේ. අනේ ඇව්වට පස්සේ වස්සකාර මේ අන්න බුදුහාන්නේ අජාසත්ත සූදානම් වජ්ජීන් එක්ක යුද්ධ කරන්න දිනයිද පරදීද කියලා ඇහුවා. බුදුහාර කිව්වා පරදිනවා. වජ්ජීන් එක්ක යුද්ධ කරන්න පුළුවන් නමුත් දිනන්න බෑ.
හේතු තමයි පින්නතුන් දන්නවා සප්ත අපරිහානී ධර්මයක් තියෙන වජ්ජින සතුව. අපි ඉගෙන ගත්තනේ දාම්පසල කාලේ එහෙම. ඒ තමයි වජ්ජී නිතර නිතර සමගියෙන් රැස් වෙනවා, සමගියෙන් රැස් වුණා වගේම තමයි සමගියෙන් විසර යනවා. නොපුණු නීති පනවන්නේ, පනෝපු නීති ටික තමයි ඒ විදිහට ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්නේ. මේ ආදී වශයෙන් පින්නතුනි කරුණු 7ක් තියෙනවා. මේකට කියන සප්ත අපරිහානී. අපරිහානී කියන්නේ පිරෙන්නේ නැහැ. ඉතින් මේ කරුණු 7 කිව්වට පස්සේ මේ වස්සකාර මේ කතාව මතක තියා මේ කරුණු 7 මතක තියාගෙන අජාසත්තට කිව්වහම අජාසත්ත වජ්ජීනකේ උද්දකන එක නතර කළා. දැන් ටික දවසක් බුදුහාමුදුරුවෝ මේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉඳලා ඊට පස්සේ වැඩම කළා පින්නතුන් තව ලස්සන ගමක් තිබුණා අම්බලට්ටිකා කියලා. ඒක ලස්සන ගමක්. මේ අම්බලට්ටිකා කියන ගමේ තමයි වැඩ හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සරියුත් හාමුදුරුවෝ ඈතම දැක්කා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ වඩිනවා. දැකලා පින්නතුනි සරියුත් හාමුදුරුවෝ ඉස්සරහට වැඩම කළා බුදුහාරගේ පාත්‍ර සිවුරු සියල්ල පිරි අරගෙන කුටියට වඩම්මගෙන ඇවිල්ලා අහනවා ස්වාමිනී භාගතුන් වහන්සේ මේ කොහෙද වඩින්නේ? ආනන්ද මේ සාරිපුත්ත මම මේ පිරිනිවන් පාන්න කුසිනා නානුවරට යන ගමන් කිව්වා. අනේ පින්නතුනි මේ වෙලාවේ සරියුත් හාමුදුරුවෝ බලනවා ඉස්සල පින්වන් පාන්නේ මමද එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝද කියලා. සරියුත් හාමුදුරුවන්ට වැටහුණා ඉස්සල පින්වන් පාන්නේ මමයි. ලෝකේ ධර්මතාවයේ තමයි පින්නතුනි තථාගත බුදු කෙනෙකුට කලින් අග්ග ශ්‍රාවකයෝ අනිවාර්යෙන් පින්නතුනි පරිනිර්වාණයටපත් වෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා සති 2ක් ගියාට පස්සේ තමයි පින්නතුනි මොගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. උන්වහන්සේලා දෙනම පිරිනිවන් පාලා මාස 6ක් ගියාට පස්සේ තමයි පින්නතුනි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවේ. දැන් එතකොට සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේට කලින් මම පිරිනිවන් පානවා. සාරිපුත්ත කොහෙද පිරිනිවන් පාන්නේ? බුදුරජාණන් වහන්සේ මම යනවා ගෙදර. මගේ ගම උපන් ගම නාලක කියන ගම. ඇයි සාරිපුත්ත අම්මට බණ කියන්න ඕන බුදුහාමුදුරුවනේ? මගේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. මගේ පවුලේ මට නංගිලා 3 දෙනයි මල්ලිලා 3 දෙනයි. එතකොට 6යි මමත් එක්ක 7යි අපි 7 දෙනාම බුදුහාන්නේ මහාන වෙලා. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. අම්මා ඒ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් නොමුදා මම පරිනිර්වාණයටපත් වුණොත් මිනිස්සු මට දොස් කියාවේ. කොහොමද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝකයක් හදන්න බණ කිව්වට අම්මා හදාගන්න බැරි වුණා කියලා. ස්වාමීනි භාගතුන් වහන්සේ මට පව් නැහැ. නමුත් මිනිස්සු මට බැනලා කට වරද්දගෙන අපරාධ පව් කරගන්නවා. ඒ නිසා බුදුහාන්නේ මම ගෙදර යනම පිරිනිවන් පාන්න. හොඳයි කියලා අවසර දුන්නාම සතාගත බුදුරජාන් වහන්සේගේ ශ්‍රීපතුල් දෙක වන්දනා කර කර කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අනෝමදස්සි බුදුහාරයන් කාලේ මම මේක ප්‍රාර්ථනා කළේ මොකද්ද මේ ශ්‍රීපතුල් වන්දනා කරන්න. භාගතුන් වහන්සේට වන්දනා කරලා සරියුත් මහරහතන් වහන්සේ ගෙදරට වැඩම කළා අම්මාට බණ කියලා ඉවර වුණාම පින්නතුන් දන්නව සාරිපුත්ත මහරහතන් වහන්සේට හැදුනා ලේ අතිසාරය. එක බණ පොතක කියනවා පින්නතුනි එක භාජනයක් අස් කරනකොට එක ලේ භාජනයක් අස් කරනකොට ඒ භාජනය අස් කරනවත් එක්කම තවත් භාජනයක් තියන සිද්ධ වුණා කියනවා. ඒ තරම් ලේ පිට වුණා පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරයේ. ලේ ගිහිල්ලාමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. කෙසේ හෝ වේවා පිරිනිවන් පාන සුළු මොහොතකට කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මල්ලිට, ඒ කියන්නේ චුන්ද හාමුදුරුවෝට කතා කළා කියනවා චුන්ද මගේ මේ 3 සිවුර තියෙනවනේ 3 සිවුර තමයි දෙපට සිවුරයි තනිපට සිවුරයි පින්නතුණි අඳනයයි. ඕකට තමයි කියන්නේ 3 සිවුර කියලා. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ දෙපට සිවුර පින්නතුණි දුන්න මල්ලිට. මල්ලි කියන්නේ චුන්ද හාමුදුරුවෝ. දීලා කියනවා මල්ලි චුන්ද මම තව සුළු මොහොතකින් පිරිනිවන් පානවා. මගේ මේ දෙපට සිවුර මම පිරිනිවන් පෑවට පස්සේ මේ ශාසනයේ සිවුරු වඩු භික්ෂුවක් හොයලා කාට හරි කමක් නැහැ. ඒ භික්ෂුවට මේ සිවුර පූජා කරන්නට කිව්වා. සරියුත් මහරහතන් වහන්සේගේ දෙපට සිවුර පිච්චුවේ නැහැ පින්නතුණි. අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්මට බණ කියලා අම්ම සෝවාන් ඵලයේ පිහිටවලා පරිනිර්වාණයටපත් වුණාට පස්සේ අම්ම සෑහෙන වෙලාවක් පින්නතුණි ඇඬුවා. කෙසේ හෝ වේවා උන්වහන්සේගේ දේහයේ දවලා ධාතුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට ගෙනත් දුන්නට පස්සේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේ රැස් කළවලා කියනවා මහණෙනි නුඹලාගේ ජේෂ්ඨ සහෝදරයා අද නිවන් පුරයට වැඩියා. මගේ අතේ තියෙන්නේ ඒ උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. ඒ විතරක් නෙවෙයි මහණෙනි
මේ ශාසනයේ දැවැන්ත වෘක්ෂයක් නම් ඒ දැවැන්ත වෘක්ෂයේ දකුණු අත්ත අද කඩාගෙන වැටුණා කිව්වා. ඒ තරම් හිස් බවක් තේරුණා පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ. ඔන්න බලන්නකෝ. එතකොට භාගතුන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ආදාහන කටයුතු අවසන් කරලා ඊට පස්සේ වැඩම කළේ පින්නතුනි තව ලස්සන ගමක් තිබුණ දුප්පත් නාදිකා කියලා. නාදිකා කියන ගමට වැඩම කළාම ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ නාදිකා ගමේ ඉස්සර ගොඩාක් මිනිස්සු ජීවත් වුණානේ. ඇයි බුදුහාන්නේ දැන් මිනිස්සු අඩු? බුදුහාමුදුරුවෝ වදාලා ආනන්ද මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන කාලේ නෙවෙයි. මේ මිනිස්සුන්ගේ වැඩි වෙන කාලේ නෙවෙයි. මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන කාලයයි. ආනන්ද අවුරුදු 100කට එක අවුරුද්ද ගානේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2566යි. ඒ 2566ට 100ට එක ගානේ අඩු කරලා බැලුවාම අද කාලේ මිනිස්සුන්ගේ පරමාශ පින්නතුණි අවුරුදු 80යි. තවත් අවුරුදු 7000ක් යනකොට මිනිස්සුන්ගේ පරමාශ පින්නතුණි අවුරුදු 10යි. 10ට වැඩිය මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ නැහැ. පින්වත්නි සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතේ බ්‍රාහ්මණ ධම්මික කියලා සූත්‍රයක්. මේක අපි වරින් වරත් මතක් කරලා තියෙනවා. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී බ්‍රාහ්මණයෙක් බුදුහාරු ගාවට ඇවිල්ලා දවසක් අහනවා බුදුහාමුදුරුවනේ ඉස්සර මිනිස්සු ළඟ තිබුණු මනුෂ්‍ය ධර්ම ගුණ ධර්ම දැනුත් තියෙනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා නැහැ. බුදුහාන් නැති වුණේ කවදාද? භාගතුන් වහන්සේ වදාලා මේ බ්‍රාහ්මණයේ මේ ලෝකේ යාගවලට මොන සතා ගත්තත් ගවය යාගයට ගත්තේ නැහැ. ගවය යාගයට ගත්තේ නැහැ. නමුත් මිනිස්සු කරපු දේ තමයි අන්තිමට ගවයත් යාගයට ගන්න පටන් ගත්තා. ඒ ගවය යාගයට ගන්න පටන් ගත්ත දවසේ ඒ මිනිස්සයා කරපු දේ තමයි පින්නතුනි තමන්ගේ වම් අතින් අල්ලගත්ත හරකගේ අඟ අල්ලගෙන දකුණු අතින් ගත්ත පින්නතුනි මන්නේ අරගෙන හරකගේ බෙල්ලට පළවෙනි වතාවට මන්නේ තියපු දවසේ පින්නතුනි මේ ලෝකේ හරක ඇඬුවා. අඬලා ඒ හරකගේ අඬපු කඳුළු මේ මහ පොළොවට වැටුණා. ඒ හරක දුක් වෙනව දැකලා කඳුළු දැකලා හරකගේ දෙවියන් පවා පින්නතුනි දුක් වුණා. හරක මරපු පළවෙනි දවසේ මතක තියාගන්න දෙවියන් පවා පින්නතුනි දුක් වුණා. දෙවියන් මේ මනුස්ස ලෝකේ පැත්තට හැරිලා කියනවා අයියෝ මෙච්චර ලස්සනට තිබුණු මනුස්ස ලෝකේ අපරාධේ කිසි කෙනෙකුට කරදරයක් නැති ගවයත් මිනිස්සු මරන්න පටන් ගත්තානේ අපරාධි මනුස්ස ලෝකේ අධර්මයේ උපන්නා කියලා දෙවියන් පවා පින්නතුනි දුක් වුණා. අන්න ඒ ගවයා මරන්න කලින් මිනිස්සුන්ට ලෙඩ තිබුණේ පින්නතුනි තුනයි. ඒ තමයි ජරාවටපත් වීමයි, කාමාශාවයි, පිපාසයයි මේ ටික විතරයි. නමුත් මේ හරක මැරුවට පස්සේ ඒ ලෙඩ තුන 98 බවටපත් වුණා. අපි අහලා තියෙනවනේ 890ක් රෝග 990ක් ව්‍යාධි. අන්න එහෙමයි පින්නතු. ඒ නිසා මතක තියාගන්න මේ ආයුෂ වැඩි වෙන කාලේ නෙවෙයි මේ පින්නතුනේ ආයුෂ අඩු වෙන කාලයයි. දැන් අවුරුදු 80ක් ඉන්න කෙනෙක් පින්නතුනේ හොයාගන්නත් අමාරු තරම්. ඒ කියන්නේ ඒ තරමට පින්නතුනේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් පිරිහිලා තව කාලයක් යනකොට මීටත් වඩා පින්නතුනේ පිරිහෙනවා. ඒ නිසා ජරා මරණ වට කරගෙන දැන් පහර දෙනවා. දැන් කරන්න ඕනේ එකම දේ තමයි පින්නතුනේ කුසලයයි. විර පිහිටක් මෙන්න සරණක් පින්නතුනේ අපිට කොහෙන්ද මේ කුසලයේ හැර පින්නතුනේ. ඒ නිසා භාගතුන් වහන්සේට මේ නාදිකා ගමේදී පින්නතුනේ මුණ ගැහෙනවා 16ක්. ඒ තමයි පුණ්ණා කියන 16. ඒ පුණ්ණා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. අනාථපිණ්ඩික සිටුතුමා ගෙදර වැඩ කරපු 16. බත් උයපු ඉඳුල් හොදපු ඒ වගේම ගෙයි සුද්ධ කරපු 16. මේ 16 පින්නතුනේ ඔන්න බලන්නකෝ දවසක් බුදුහාමුදුරුවෝ මේ වස් කාලයක් ගත කරන්න 3 මාසයකට කැලෑවට වඩින්න සූදානම් වුණා. ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමාට ආරංචි වෙලා මේ වඩින්න හදනවා කියලා බුදුහාමුදුරුවෝ කැලෑවට සිටුතුමායිල බුදුහාන්ට කිව්වා. බුදුහාන්නේ මට ආරංචියක් ආව 3 මාසයකට කැලෑවට වඩින්න හදනවා කියලා වඩින්න එපා බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ දකින්න නොලැබුණොත් මට ඒක හරි දුකක් කිව්වා. ඉතින් කෙසේ හොවා පින්නතුනි බුදුහාමුදුරුවෝ මතක් කළා සිටුතුමනි කවුරු කිව්වත් මේ ගමන මම යනවා. මම යන්නේ කැලෑවට 3 මාසයකට වස් කාලයක් ගත කරන්න. වස් කාලෙන් පස්සේ මං ආපහු ජේතවනාරාමයට එනවා. ඒත් පින්නතුනි සිටුතුමා ගෙදර ගියා. අනේ ගෙදර ගිහිල්ලා කල්පනා කර ඉනකොට තමයි අර ගෙදර වැඩ කරපු 16 දැක්කා සිටුතුමා. දැකලා කියනවා සිටුතුමනි අද මොකද දුකෙන් ඉන්නේ කියලා ඇහුවා. අනේ පුණ්ණා අද හරි දුකයි. මොකද බුදුහාමුදුරුවෝ අපිව දාලා වඩින්න හදන්නේ. කොහාටද? කැලෑවට වඩිනවා කිව්වා.
අනේ පින්නතුනි මේ වෙලාවේ මේ පුණ්ණා දාසිය කියනවනේ මොකද්ද? සිටුතුමනි ඔය බුදුරජාණන් වහන්සේ වඩින්න හදන ගමන බැරි වෙලාවත් මම නතර කළොත් ඔබතුමාට මට මොනවද දෙන්නේ? ඔබතුමා මට මොනවද දෙන්නේ? සිටුතුමා කව පුණ්ණා නුඹට පුළුවන් නම් තථාගත බුදුරජාණන් වහන්සේ නතර කරන්න. අද ඉඳලා මේ ගෙදර දාසිභාවයෙන් නුඹ නිදහස් කරනවා කිව්වා. අනේ පින්නතුනි පුණ්ණා දාසිය ජේතවනාරාමයට ගිහිල්ලා භාගතුන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මා වෙනුවෙන් නවතින්න කිව්වා. බුදුහාර වහන්සේ පුණ්ණා දැන් මම නැවතුනොත් නුඹට මොනවද ලැබෙන්නේ කියලා ඇහුවා. මට මොකුත් ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ 3 මාසයකට වඩින ගමන් නතර කළොත් මම අද ඉඳලා මැරෙනකන් පන්සිල් ලකිනවා කිව්වා. ඔන්න මම අද ඉඳලා මැරෙනකන් පන්සිල් ලකිනවා කිව්වා. බුදුහාමුදුරුවෝ සාදු පුණ්ණා නුඹ පොරොන්දු වෙනම නම් මට මැරෙනකන් පන්සිල් ලකිනවා කියලා එනම් මම මගේ ගමන නවත්තන්නම් කිව්වා. අනේ පින්නතුනි බුදුරජාන් වහන්සේ එදා ඒ ගමන නතර කළා. දැන් බලන්නකො බුදුහාමුදුරුවෝ ගරුකොලේ පුන්නට නෙවෙයි. එනම් බුදුහාරු ගරුකොලේ මොකේටද? පින්නතුනි පන්සිල් වලටයි. පන්සිල් වලට 3 පාරක් සාදු කියලා භාගතුන් වහන්සේගේ ගමනත් නතර කළ පින්නතුනි බුදුරජාණන් වහන්සේ. එතකොට පින්නතුන තේරෙනවද? පන්සිල් වලටත් බුදුහාමුදුරුවෝ 3 පාරක් සාදු කිව්වනම් ඔය ඇත්තෝ පෝදාර රකින්න 8 සිල් වලට 10 සිල් වලට බුදුහාමුදුරුවෝ කී පාරක් නම් පින්නතුනි සාදු කියයිද? ඒ නිසා මෙන්න මේ නාදිකා ගමේ ටික දවසක් බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා ඊට පස්සේ භාගතුන් වහන්සේ වැඩම කළා. පින්නතුනි තව ලස්සන රාජ්‍යයක් තිබුණ පින්නතුන් දන්නවා මගධ රාජ්‍යය කියලා. ඒ මගධ රාජ්‍යය හරීම පිරිසිදුයි. මිනිස්සුත් බොහොම ලස්සනයි. ඒ විතරක් නෙවෙයි ලිං වැව් පොකුණු ගෙවල් දොරවල් බොහොම ලස්සනට මිනිස්සු තියාගෙන ඉන්නවා. මෙන්න මේ මගධ රාජ්‍යයට බුදුහාමුදුරුවෝ වැඩම කළාම එදා පින්නතුනි මගධ රාජ්‍යයේ වැසියන් තථාගත බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ආවට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ඇත්තන්ට ලස්සන අනුශාසනාවක් කරනවා. මොකද්ද? මේ රජවරුනි, සිටුවරුනි, ඇමතිවරුනි මේ මගධ රාජ්‍ය ඇත්තටම ලස්සනයි. හරියට තවුසා දිවි ලෝකෙන් භාගයක් කඩාපාත් වෙලා වගේ කිව්වා. හිතන්නකො පින්නතුනි තවුසා දිවි ලෝකෙන් භාගයක් මනුස්ස ලෝකෙට කඩාපාත් වෙලා වගේ කියලා කියන්නේ ඒතකොට මගධ රාජ්‍යයේ කොච්චර ලස්සන නැද්ද? හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා මගධ රාජ්‍යයේ ලස්සන විතරයි පේන්නේ. නමුත් පින් කරන බවක් නම් පේන්නේ නැහැ කිව්වා. ඒ නිසා හොඳට පින් කරන්න. පින් කරලා ඒ පින සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් කරන්න. අන්න එතකොට තමයි ලස්සනට පිරිසිදුව තියෙන තැන්වලට විතරයි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ පින්නතුනි. ඒ නිසා අපිරිසිදුව තියාගන්න එපා. ගෙවල් දොරවල් කාමර විශේෂයෙන් බුදුන් වඳින තැන කොහොමත්ම තියන්න එපා පින්නතුනි. දූවිලි පොදක්වත් තියන්න එපා. ඒ නිසා ඒ බුදුහාන්ට ඒ බුදුන් වඳින තැන පින්නතුනි පිරිසිදුව තියාගන්න. මල් වට්ටියක් ඇදුවත් අපි බොහෝ දේශනාවලත් කියලා තියෙන්නේ බොහොම ලස්සනට මල් වට්ටියක් බුදුහාන්ට හදන්න ඕනේ. ලස්සනට මල් වට්ටිය හදනකොට හිතන්න පින්නතුනි දෙවියන් පවා ඒව දකින්නවනේ. දෙවියන් පවා ආය දැකලා අනේ පින්නතුන් දෙවියොත් ආශිර්වාද කරනවා. ඇයි? අනේ අපේ ලෝකයට එන්න මනුස්ස ලෝකේ මිනිස්සෙක් ලස්සනට පින්කම් කරනවා, ලස්සනට මල් වට්ටි හදනවා. මේ මිනිස්සු අපි විසින් ආරක්ෂා කළ යුතුයි කියලා දෙවියන් පවා පින්නතුනි මිනිස්සු ආරක්ෂා කරනවා. හිතන්න එපා හැංගි බුදුන් වැඳට කාටවත් පේන්නේ නැහැ කියලා දෙවියන්ට ඒව පේනවා. හිතන්න එපා හැංගි මල් වට්ටි හැදුවට කාටවත් පේන්නේ නැහැ කියලා දෙවියන්ට පින්නතුනි ඒව පේනවා. ඒසා බුදුන් වඳින එක බොහොම ලස්සනට පිළිවෙලකට පිරිසිදු සිද්ධ කරන්න පින්නතුනි ඒ රැස් කරගන්න පින සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් කරන්න. ලස්සනට පිරිසිදුව තියෙන තැන් වලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. දැන් මේ ලංකාවේ සෝවාන් වෙච්ච පළවෙනි උත්තමය තමයි කෙනා තමයි පින්නතුනි සුමන සමන් දෙවියෝ. බුදුහාරගේ බණාලා ලංකාවේ සෝවාන් වෙච්ච පළවෙනි කෙනා. එතකොට බුදුහාඳුර ලංකාවට වැඩම කරපු වෙලාවේ සුමන සමන් දෙවිය ඉල්ලීමක් කළේ ස්වාමීනි භාගතුන් වහන්සේ දෙවියන්ට වඳින්න පූජනීය වස්තුවක් දෙන්න. දෙවියන්ට වඳින්න පූජනීය වස්තුවක් දෙන්න. ආන්නේ වෙලාවේ තමයි ශ්‍රීපාද කන්දේ මුදුනේ බුදුහාමුදුරුවෝ ශ්‍රීපතල පිහිටෙව්වේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිටවත් වඳින්න යන්න බැරි තැනක බුදුහාමුදුරුවෝ ඔච්චර උසක ශ්‍රීපතලක් පිහිටෙව්වේයි. පින්නතුනි දෙවියන්ට වඳින්න පිහිටපු ශ්‍රීපතලක් මිසක ඒක අපිට වඳින්නට නෙවෙයි. ඒකෙන් කියන්නේ නැහැ පින්න අපිට වඳින්න එපා කියන එක. මේ සමහරු හිතනවා මේ එච්චර උසක ශ්‍රීපතලක් බුදුහාමුදුරුවෝ පිහිටෙව්වේ ඇයි කියලා. පින්නතුනි දෙවියන්ගේ ආරාධනාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් දෙවියන්ට වඳින්න පිහිටපු ශ්‍රීපතලක් මිසක ඒක පින්නතුනි අපිට යන්න අපහසු වුණත් ඒක දෙවියන්ට වඳින්නයි පිහිටෙව්වේ. අන්න එතකොට දෙවියන්ගේ ආරාධනාවෙන්. ඒ නිසා පින්නතුනි මේ කිව්වේ මේ
හොඳට පින් කරන්න පින් කළා ඒ පින සම්මාදිට්ඨික අනුමෝදන් කරන්න. එතකොට දිව්‍ය ලෝකේ පිනු දන්නව සම්මාදිට්ඨික සහ මිත්‍යා දෘෂ්ටි කියලා දෙවියන් කොටස් දෙකකට පින්නතුනි වෙන් වෙනවා. ඒ වෙන් වෙන්නේ කොහොමද? දැන් බෞද්ධ අපි විතරක් නෙවෙයි දිව්‍ය ලෝක යන්නේ. අන්‍යාගමිනිතු දිව්‍ය ලෝකෙ පින්නතුනි උපදිනවා. දැන් අපි සාටුන් වහන්සේගේ ශාස්ත්‍රෝත්තේ පිළිගන්නවා, ආරෂ්ඨාංගික මාර්ගයේ පිළිගන්නවා, චතුරාර්ය සත්‍ය පිළිගන්නවා. අපි ඒ සම්මාදිට්ඨික භාවයේ තුල පිහිටා පින්නතුනි පින් කරලා දෙවියන් අතර සම්මාදිට්ඨික දෙවියන් වෙලා උපදිනවා. නමුත් වෙනත් අය පින්නතුනි සාටුන් වහන්සේගේ ශාස්ත්‍රෝත්තේ පිළිගන්නේ, ආරෂ්ඨාංගික මාර්ගයේ පිළිගන්නේ, ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිගන්නෙත් නැහැ. එබඳු අය එබඳු උනත් පින්නතුනි දෙවියන් අතර උපදිනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටික දෙවියන් අතර. ඔය තමයි දිව්‍ය ලෝකේ මිත්‍යා දෘෂ්ටික සහ සම්මාදිට්ඨිය කියලා දෙවියන් කොටස් දෙකකට පින්නතුනි වෙන් වෙන්නේ. හැබැයි භාගතුන් වහන්සේ වදාලා දිව්‍ය ලෝකෙදී සම්මාදිට්ඨික දෙවියන්ට ඇසුරු කරන්න හම්බ වෙන්නේ සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටික දෙවිවරෝ. එතකොට සම්මාදිට්ඨික දෙවියොත් මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්. සම්මාදිට්ඨික දෙවියන්ට දිව්‍ය ලෝකෙදී ඇසුරු කරන්න හම්බ වෙනවා පින්නතුනි මිත්‍යා දෘෂ්ටික. එතකොට සම්මාදිට්ඨික දෙවිය මිත්‍යා දෘෂ්ටික වල මිත්‍යා දෘෂ්ටික දෙවිය සම්මාදිට්ඨික වෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ තමයි මනුස්ස ලෝකේ හොඳ මිනිස්සු නරක මිනිස්සු ඇසුරු කොට හොඳ මිනිස්සුත් නරක වෙනවනේ. නරක මිනිස්සු හොඳ මිනිස්සු ඇසුරු කරනකොට නරක වෙන මිනිස්සුත් හොඳ වෙනවා පින්නතුනි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ දැන් අපි මෙච්චර පින්කම් කරලා මෙච්චර ආරෂ්ඨායක මාර්ගය තුල ගමන් කරලා මේ අපේ බුදුහාමගේ ශාස්ත්‍රෝත්තේ පිළිගෙන අපි මේ වැඩ කරලා බැරි වෙලාවත් දිවි ලෝක ගියාට පස්සේ අපි මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් ඇසුරු කරන්න මට හම්බුනොත් අපරාධනේ මේ ගමන. නේ පින්නතුනි. අපි ඒකනේ මනුස්ස ලෝකෙදී ප්‍රාර්ථනාවක් කරන්නේ සෑම පින්කමක් අවසානයේ මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ. මට මේ පින්කමෙන් බාලයන්ගේ ඇසුරක් නොවේවා. එතකොට අපි කොච්චර කල්ද? යාව නිබ්බානපත්තිය. නිවන් දකින තුරු අසත්පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබේවා. අන්න ප්‍රාර්ථනාව. එතකොට අපි මේ ප්‍රාර්ථනාව කළ තියෙන්නේ දිවි ලෝක යනකම් විතරක් නෙවෙයි පින්නතුනි. අපි මේ ප්‍රාර්ථනාව කළේ කොච්චර දක්වාද? අපි මේ ප්‍රාර්ථනාව කළ තියෙන්නේ මතක තියාගන්න නිවන් දකින තුරු ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර පින්කම් කරලා දිවි ලෝකෙදී අර විදියට මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් ඇසුරු කරන්න හම්බුනොත් අපරාධනේ නෑ පින්නතුනේ. අපේ ප්‍රාර්ථනාව ඒකයි. කොච්චරද නිවන් දකින තුරු සත්පුරුෂයෙක්මයි ප්‍රාර්ථනා කළා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මගධ රාජ්‍යයට වැඩම කළ මේ අනුශාසනාවත් කරලා ඉන්පස්සේ බුදුහාමුදුරු වැඩම කළා පින්නතුනි චාපාල චෛත්‍යස්ථානයට. චාපාල චෛත්‍යස්ථානයට වඩිනකොට බුදුහාරගේ වයස පින්නතුනි හරියටම අවුරුදු 80 සම්පූර්ණ වෙනවා. එතකොට ඒ චාපාල චෛත්‍යස්ථානයේදී බුදුහාමුදුරුවෝ ආනන්දහන්ට කියනවා ආනන්ද සතර ඉද්ධිපාද වඩපු බුදු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩෙන්න පුළුවන්. මේ ගමන් මගේ 16 පළකදී බුදුහාමුදුරුවෝ මේ කතාව කිව්වා. නමුත් ආනන්ද හාමුදුරුවන්ට ඒ ආරාධනාව කරන්න බැරි වුණා පින්නතුනි. සතර ඉද්ධිපාද පින්නතුන් දන්නවනේ. ඡන්ද, චිත්ත, විරිය, වීමංස. ඡන්ද කියන්නේ පින්නතුනි කැමැත්ත. චිත්ත කියලා කියන්නේ සිත. විරිය කියලා කියන්නේ කායික මානසික වීරියට. විමර්ශා කියලා කියන්නේ බුද්ධියට. ඒක මහ දෙයක් නෙවෙයි. යමක් කරන්න කැමැත්ත තියෙන්න ඕනේ. ඡන්ද. යම ඊට පස්සේ චිත්ත හිතක් තියෙන්න ඕනේ. හිතක් තිබුණට මදි කායික මානසික වීරිය හයිය තියෙන්න ඕනේ. හයිය තිබුණට මදි ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න පින්නතුනි බුද්ධියක් තියෙන්න ඕනේ. මේකට සතර ඉද්ධිපාද කියලා කියන්නේ මේවට තමයි. එතකොට භාගතුන් වහන්සේ වදාලා ආනන්ද සතර ඉද්ධිපාද වඩපු බුදු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩෙන්න පුළුවන්. ඒ නිසා ඒ ආරාධනාව කරන්න බැරි වූ නිසා තථාගත බුදුරජාන් වහන්සේ පින්නතුනි චාපාල චෛත්‍යස්ථානයේදී ආයු සංස්කාර අතහැරියා. අන්නේ ආයු සංස්කාර අතහැරියට පස්සේ තමයි පින්නතුනි මේ මිහිතලය කම්පා වුණේ. ඒ කම්පා වුණාට පස්සේ තමයි ආනන්ද හාමුදුරුවෝ වහන්නේ ඇයි ස්වාමීනි භාගතුන් වහන්සේ මහ පොළොව හදිසියෙ කම්පා වුණේ? ඒ වෙලාවේ භාගතුන් වහන්සේ වදාලා ආනන්ද මහ පොළොවක් නිකං කම්පා වෙන්නේ නැහැ. මහ පොළොවක් කම්පා වෙන්න මේ ලෝකේ හේතු 8ක් තියෙනවා. පළවෙනි එක තමයි මේ මහ පොළොව පිහිටා තියෙන ජලය මත. අපි ඉන්නේ වතුරක් උඩ. සෑහෙන දුරකට මේ මහ පොළොව හාරගෙන යනකොට මේ මහ පොළොව යට තියෙනවා පින්නතුනි මහ මුහුදක් හා සමාන ජල කඳක්. ඒ ජලකඳ යම් දවසක හෙලවුණොත් පින්නතුනි මේ මහ පොළොවත් හෙලවෙනවා. ඒක තමයි පළවෙනි භූමිකම්පාව. 2 ආනන්ද චිත්ත වසී භාවේති. ඒ කියන්නේ හිත හොඳට දියුණු කරපු උත්තමයන්ට හිත දියුණු කිරීම හේතු කොටගෙන පින්නතුනි මහ පොළොවක් කම්පා කරවන්න පුළුවන්. 3 ආනන්ද මහබෝසත් උතුමෙක්
යම් දවසක මව් කුසේ පිළිසිඳ ගන්නවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. 4 ඒ මහ බෝසත් උතුමා යම් දවසක මව් කුසින් මේ ලෝකෙට බිහි වෙනවාද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. 5 ආනන්ද ඒ මහ බෝසත් උතුමා යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. ඊට පස්සේ 6 ඒ බුදුරජාන් වහන්සේ යම් දවසක ආනන්ද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. ඊට පස්සේ 7 ඒ බුදුරජාණන් වහන්සේ ආනන්ද යම් දවසක ආයු සංස්කාරات හරිනවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. 8 වෙනි එක තමයි ආනන්දේ බුදුරජාණන් වහන්සේ යම් දවසක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාරනවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. මේ තමයි පින්නතුනි මහ පොළොවක් කම්පා වෙන හේතු 8. මෙන්න මේ 8 කිව්වට පස්සේ ආනන්ද හරු දැනගත්තා. එහෙනම් දැන් මේ මහ පොළොව කම්පා වුණේ මගේ බුදුහාමුදුරුවෝ මටත් නොකියා එහෙනම් ආයු සංස්කාර අතහැරියා. එතකොට තමයි ආනන්ද හරු ඇඬුවේ. අඬනකොට පින්නතුනි ආනන්ද හිතනවා දැන් මම කාගේ සිවුරු සෝදන්නද කාගේ පාත්‍රය සෝදන්නද කාට උණුපෙන් හදන්නද මේ මතක් වෙනකොට ආනන්ද හන්න ගොඩාක් පින්නතුනි දුක හිතුණා. ඒ අඬනකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද අඬන්න වැළපෙන්න දුක් වෙන්න කරුණු කාරණා නෙවෙයි. නුඹ මට අවුරුදු 25ක් එක දිගට උපස්ථාන කළා. ආනන්ද නුඹේ උපස්ථානයේ තිබුණු හොඳකම නිසාත් මට අවුරුදු 80ක්වත් මෙච්චර කාලයක් හෝ ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණා. පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේත් එක දවසේ පින්නතුනි ඉපදුනේ. දෙන්න සම වයසේ වුණත් පින්නතුන් මතක තියාගන්න තථාගත බුදු කෙනෙකුට උපස්ථාන කරන්න කොච්චර ශක්තියක් පින්නතුනි එදා ආනන්ද හාමුදුරුවෝ සතුව තිබුණාද මොනතරම් වීරියක් පින්නතුනි තියෙන්න ඕනද. හැබැයි එහෙම වුණා කියලා බුදුරජාණන් වහන්සේ සෑම වැඩක්ම පින්නතුනි ආනන්ද හරු ලබා කරගත්ත නැහැ. භාගතුන් වහන්සේට පුළුවන් සෑම කටයුත්තක්ම උන්වහන්සේ සිද්ධ කරගත්ත පින්නතුනි. නිත්‍ය උපස්ථායකයන් වහන්සේ බව හැබෑව. නමුත් භාගතුන් වහන්සේ කවදාවත් ආනන්ද හාන්ට වෙහෙසක් වෙන්නවත් ආනන්ද හාමුදුරුවෝ කවදාවත් භාගතුන් වහන්සේට කරදරයක් වෙහෙසක් වෙන්නවත් කිසි වෙලාවක වැඩ කළේ නැහැ පින්නතුනි. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා ආනන්ද දුක් වේ නඩන්න වැළපෙන්න කරුණු කාරණා නෙවෙයි. නුඹට යම් යම් අවස්ථාවල ඒත්තු ගැන්නුවා යම් යම් අවස්ථාවල ආනන්ද දැනුණා මේ තථාගත බුදුරජාන් වහන්සේත් මේ ලෝකෙන් යම් දවසක මේ ලෝකෙන් සමුගන්නවා කියලා. ඒ නිසා ආනන්ද දඬන්න බැලපෙන්න දුක් වෙන. අනිත් එක ආනන්ද නුඹ ගොඩක් ලස්සනයි. ආනන්ද බණ කියනකොට ලස්සනයි. ආනන්ද පින්ඩපාත වඩනකොට ලස්සනයි. බණ කියන ධර්ම සාකච්ඡා කරනකොට ලස්සනයි. ඒ විතරක් නෙවෙයි ආනන්ද නුඹේ පරිනිර්වාණයත් ලස්සනයි කිව්වා. ඇයි? පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ පින්නිවන් පෑවේ පින්නතුන් දන්නවා මේ ලෝකෙ කිසි කෙනෙක් පින්වන් පාපු නැත්තනක. කොහෙද? පින්නතුනි අහසේ. මේ ලෝකෙ මේ තාක්කල් අහසේ කිසි කෙනෙක් පින්වන් පාලා නැහැ. පින්නතුනි පින්වන් පාලා තියෙන ආනන්ද හාමුදුරුවෝ විතරයි. එදා ආනන්ද හාමුදුරුවෝ එක ලස්සන කතාවක් කෙටියෙන් කියන්නම් පින්නතුනි. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120 දී උන්වහන්සේ අවුරුදු 120ක් ජීවත් වුණානේ. අවුරුදු 120 දී ආනන්ද හාමුදුරුවෝ පින්නතුනි ජීවිතය අවසාන කාලේ රෝහිණී නදියේ ජීවත් වුණේ. එදා ඒ කියන්නේ නදිය එහා පැත්තේ ඒ කියන්නේ එක ගමයි මෙහා පැත්තව ගමයි. ගඟ දෙපැත්තේ ගම් දෙකයි පින්නතුනි. මේ ගඟ දෙපැත්තේ මිනිස්සු ආනන්දහන්ට හරි ආදරේ. දවසක් ආනන්ද හාමුදුරුවෝ එහා ගොඩ මිනිස්සුන්ට කියනවා රෝහිණී නදියේ මිනිස්සුනේ මං අහවල් දවසේ පින්නිවන් පානවා කිව්වා. එදා මිනිස්සු කිව්වා ඔබ වහන්සේ කොහේවත් පින්නිවන් පාන්න එපා. අපේ ගමේ පින්නිවන් පාන්න. මොකද ඔබ වහන්සේට වැඩිපුර සැලකුවේ අපි. මෙහාගොඩ මිනිස්සුන්වත් කිව්වා මං අහවල් දවසේ පින්නිවන් පානවා කියලා. මෙහාගොඩ මිනිස්සු කිව්වා ඔබ වහන්සේ කොහේවත් පින්නිවන් පාන්න එපා. අපේ ගමේ පින්නිවන් පාන්න. මොකද ඔබ වහන්සේට වැඩිපුර පින්ඩපාත දුන්නේ අපි. දැන් පින්නතුනේ එහාගොඩ මිනිස්සු කියනවා එහෙ පින්නිවන් පාන්නලු. මෙහාගොඩ මිනිස්සු කියනවා මෙහෙ පින්නිවන් පාන්නලු. දැන් දෙගොඩ මිනිස්සුන්ට දවසක් ආනන්ද හාමුදුරුවෝ කිව්වා දෙගොල්ලොටම ඕන මගේ පරිනිර්වාණය බලන්නනේ. ඒ නිසා මේ අහවල් දවසේ ගම් යුරට එන්න එතකොට මගේ පරිනිර්වාණය බලන්න පුළුවන්. එදා පින්නතුනේ කෝටි ගාණක් මිනිස්සු ආවා රෝහි නදියට ආනන්ද හාමුදුරුවන්ගේ පරිනිර්වාණය බලන්න. ඒ ආපු වෙලාවේ හරියටම රෝහි නදීතර ගඟ මැද හස උඩ පළක් බැඳගෙන තේජෝ ධාතුවට සමවැදිලා ආනන්ද හාමුදුරුවෝ අදිෂ්ඨාන කළා මම පිරිනිවන් පෑවට පස්සේ මගේ කඳෙන් උඩ කොටස ගැලවිලා රෝහි නදී එහා ගොට වැටෙන්න ඕනේ. කඳෙන් යට කොටස ගැලවිලා රෝහි නදී මෙහා ගොට වැටෙන්න ඕනේ. පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ අදිෂ්ඨාන කළත් හරි ආනන්දහාගේ ශරීරයේ පින්නතුනි දෙකට වෙන් වුණා.
ඒ ආනන්දන්ගේ ශරීරය අහසින් දෙකට වෙන් වෙනව දැකලා පින්නතුනි මිනිස්සු කෑ ගහපු කෑ ගලට දීපු ලතෝනියට පුදුමයි කිව්ව මිනිහෙගේ පපුවක් පෙළුන්නේ නැති එක. ඒ තරම් මිනිස්සු ලතෝනි දුන්නා ආනන්ද හරුව පින්වන් පාප දවසේ. ඔන්න බලන්නකෝ බුදුහාඳුරුව පින්වන් පාප දවසේ ඇඬුවේ දමදිවෙන් භාගයයි. නමුත් පින්නතුනි ආනන්ද හාඳුරුව පින්වන් පාප දවසේ මුළු සමස්ත දමදිමක්ම ඇඬුවා. ඉතින් ආනන්ද හාඳුරුව අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ පින්වන් පෑවට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ? ආනන්ද තථාගත බුදු සිරුර පරිනිර්වාණයටපත් වුණාට පස්සේ එක දෙයයි කරන්න තියෙන්නේ සක්විති රජෙක් ආදාහනය කරන්න යම් විදියකටද තථාගතයන් වහන්සේගේ ආදාහනයත් ඒ විදිහට කරන්නේ. බුදුහානේ සක්විති රජෙක් ආදාහනය කරන්නේ කොහොමද? ආනන්ද සක්විති රජුරුව මැරුණාම සක්විති රජුරුවන්ගේ දේහය 500 වතාවක් කපුළුන් වලින් ඔතනවා. ඔතලා සඳුන් තෙල් භාජනයක තැන්පත් කරනවා. තැන්පත් කරලා සඳුන් වලින් විතරක් දරසයක් අදලා එහි තැන්පත් කළා තමයි සක්විති රජුරුවන්ගේ දේහය ආදාහනය කරන්නේ. ඒ විදිහට කලාමැති කිව්වා. ඒ ලාවේ ආනන්ද හඳුරෝ කියනවා බුදුහාන්නේ සක්විති රජුරුව කියන්නේ කවුද? ඔබ වහන්සේ කියන්නේ කවුද? ඔබ වහන්සේගේ ආදාහන පූජෝත්සවය සක්විති රජුරුවන්ගේ ආදාහනයට වඩා ඉහළින් කළ යුතුයි කිව්වා. අනේ පින්නතුනි මේ වෙලාවේ බුදුහාමුදුරුව කියනවා ආනන්ද සක්විති රජුරුවන්ගේ ආදාහනයට වඩා ඉහළින් කරන්නත් එපා මගේ ආදාහනේ පහළින් කරන්නත් එපා. හේතුව තමයි ආනන්ද සක්විති රජුරුවන්ගේ ආදාහනයට වඩා ඉහළින් භාගතුන් වහන්සේගේ ආදාහනය කළොත් එදාට මිනිස්සු කියයි කිව්වා බුදුහාරු ඉන්නකම්ම කතා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. නමුත් ගත් ආදාහන පූජෝත්සවය සක්විති රජුණකටත් වඩා ඉහළින් යාගේ ගත්තයි කියයි කිව්වා. මට පවුනේ ආනන්ද. නමුත් මට බැනලා මිනිස්සු කටවරද්දගෙන පව් කරගන්නවා. ඒ වගේමයි ආනන්ද සක්විති රජුණන්ගේ ආදාහනයට වඩා පහළින් භාගතුන් වහන්සේගේ ආදාහනය කරන්නත් එපා. හේතුව තමයි එදාට එහෙම කළොත් මිනිස්සු කියයි කිව්වා සක්විති රජුරුව තනවත් බුදුහාමුදුරු වටින්නේ නැහැ කියලා. ඒකත් මට පව් නෑ. නමුත් මිනිස්සු කටවරද්දගෙන පව් කරගන්නවා. බලන්නකො පින්නතුනි බුදුහාමුදුරන්ගේ ඒ කියමන. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානට කලින් පින්නතුනි දෙනෙත් පියා ගන්නට කලින් අනේ පින්නතුනි බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙක සමීපේට ආපෝ netu සංගල යටට ආපු කී දෙනෙක් නම් ඒ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ලැබුවද? ඒ බුදුආගතුන් වහන්සේගේ ඇස් දෙක සදහටම පිය වෙන්න කලින් බුදුහා ලස්සන අදිෂ්ඨානයක් කළා. ඒ තමයි මොකද්ද? අනේ මිනිස්සුන්ට මාව දකින් ලැබුණේ අවුරුදු 45ක් වැනි බොහොම සුළු කාල පරිච්ඡේදයක්. ඒ නිසා මාගේ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේලා ඒක ඝන බවටපත් නොවේවා තැන් තැන් වලට විසිරියේවා. අනාගතයේ මිනිස්සු මාගේ ධාතුන් වහන්සේලාවත් දැකලා වැඳ පුදාගෙන ඒකේ හිත පහදවාගෙන සුගතිගාමී තත්වයටවත්පත් වේවා කියලයි බුදුහාමුදුරුවෝ පින්නතුනි දෙනෙත් පියාගත්තේ. අපේ පින්නතුන් දන්නවා දිගාසිරි සම්පත් භුක්ති විඳලා යම්කිසි බුදුවරයෙක් පිරිනිවන් පෑවොත් ඒ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා ඒක ඝන බවටපත් වෙනවා. අඩුවාශයෙන් යම්කිසි බුදුවරයෙක් පිරිනිවන් පෑවොත් ඒ බුදුහාරගේ ධාතුන් වහන්සේලා පින්නතුනි විසිරෙනවා. දැන් අපේ බුදුහාමුදුරුවෝ වස්ට 500කින් පින්නතුනි ශරීරය එතුවා. නමුත් ඒ වස්ට 500 එතලා දැව්වට පස්සේ ආදාහනය කළාට පස්සේ භාගතුන් වහන්සේගේ පළවෙනි සලුවයි 500 වෙනි සලුවයි දැවුනේ නැහැ. අනිත් හරු සලු 498ම පින්නතුනි දැවිලා ගියා. ඒ අදිෂ්ඨානයේ පරිදි අදිෂ්ඨානයේ කියන්නේ ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා අදිෂ්ඨාන කළ නිසා තමයි රුවන්වැලි සෑයක්, ජේතවනයක්, අබේගිරියක්, ඒ වගේම සෝමාවතියක්, දලදාමාලිගාවක් මේ සියල්ලක්ම පින්නතුනි අපිට ඉදි කරන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා පින්නතුනි ඒ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කළ සියලු දාගැබ්වලටත් සියලු ධාතුන් වහන්සේලාටත් අපගේ වන්දනීය නමස්කාරය වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පත්මා සමරනායක භාර්යාව, ඒ වගේම ජගත් සමරනායක පුතුණුවන්, විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක දුව, වෛද්‍ය චාරිකා සමරනායක දුව, මහාචාර්ය ලක්ෂ්මන් ජයරත්න බෑණනුවන්, විශේෂඥ වෛද්‍ය චානක නිස්සංක බෑණනුවන් සහ විසාකා ගොඩගේලේලිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද මාවතේ විසූ 1984 සැප්තැම්බර් මාස 17 වන දින පරලොව සැපත්වන්ට යෙදුණු චන්ද්‍රසේන සමරනායක මැතිතුමාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සසර ජීවිතේ පරලොව ජීවිතේ සුවපත් වේවා. උතුම් වූ අමාමහ
නිවනින්ම නිවී සැනසෙත්වා චන්දසේන සමරනායක මැතිතුමාට මේ සංසාර දුක් කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ උතුම් පුණ්‍ය කුසල් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වාගේ මෙපින් බලයෙන් රුහින්දි ඒ වාගේම පවනි ලක්ෂාන් යන මුණුබුණු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන මේ රටට, ජාතියට, ආගමට, භාෂාවට වැඩ ඇති හොඳ දරුවන් වන්නට අවශ්‍ය කරන සීල ශක්තිය, ධෛර්යය උතුම් තුරුවන් සරණින් සැලසේවා. අනාගත දියුණුව සැලසේවා. ඒ දරුවෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත්තියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පරලෝක සපත් ඥාතීන් වන කේල් සිරිසේන, ලීඩා ලීලාවති, කේල් කරුණාසිරි, කේල් සුනිල්, ඒ වගේම අවුනේරි සමරනායක, එමලි නෝනා සමරනායක, ගොඩගේ මහත්මිය, ජයරත්න මහත්මයා සහ මෙතිනිය, ඥානා නිස්සංක සහ එම්.ජී. බන්දුවතී ඇතුළු සීල සංසාරගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ නම් සඳහන් කළ සෑම සීල දනාගේම පරලොව ජීවිත සුවපත් වේවා, උතුම් වූ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම පවුලේ දූ දරුවන්ට, මුණුමුණු මිනිබිරියන්ට, සියලු ඥාති මිත්‍රාදීන්ට ත්‍රිවිධරත්න අනන්ත ගුණ බලයෙන් ජීවිතවලට එළඹිලා තිබෙන, එළඹෙන්නට තිබෙන යම් යම් අපලුපද්‍රව කරදර බාධක තියෙනවා නම් ඒ සියල්ලක්ම දුරු වේවා. සියලු ශාන්තිය උදා වේවා. මේ වසංගත තත්වයේ ඉතා ඉක්මනින් දුරු වෙලා ලක්වැසි ලෝවැසි අපි සෑම සියලු දෙනාටම නිදුක්ව නිරෝගී ජීවත් වන්නට අවශ්‍ය කරන සීල ශක්තිය, ධෛර්යය ලැබේවා. ප්‍රඥා නාලිකාව ඔස්සේ අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. දේශක්ඛයෝ නිබ්බානං